අයිපුවන් සම්මා සම්බුදු සරණයි. අද මැදින් මාසේ අවසාන ඉරිදාව මේ ඉරිදාවේ අපි සෝදානම් වෙනවා සුපුරුදු පරිදි ජයමග ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ සාකච්ඡාමය වැඩසටහනේ ආරම්භය ලබන්නට. ඒ වෙනුවෙන් අපි ඊටාම ගෞරවයෙන් මැදිරියට වැඩම කරවා ගත්තා කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුඩ දුඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියනට අවසරයි අතිපූජ්‍ය ඔඩුතම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේව. උන්වහන්සේව ඊටාම ගෞරවයෙන් අද දවසේත් වැඩසටහනට පිළිගන්න ලබනවා. අවසරයි අපේ හැමදෙරෝනේ. සම්මා සම්බුදු සරණයි පින්වත් හැමදෙනාටම. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් යුතුව අපි අද දවසේ මේ ඉරිදා දිනේදී දහම් කරුණු රසක් සාකච්ඡා කරන්න ලෑස්ති වෙනවා. ජයමග ප්‍රත්‍යක්ෂ වැඩසටහන පිළිබඳව ඔබට අමුතුවෙන් මා පූර්විකා තැබිය යුතු වන්නේම නැහැ. මේ මොහොතේදීත් ඔබ ජයමග ප්‍රත්‍යක්ෂ වැඩසටහන සමගින් සතියේ දින 7ම අපත් සමග යාවජීව එකතු වෙනවා. සතියේ දින 6ක් ඔබ ධර්මදේශනා ශ්‍රවණය කරනවා. ඒ ඔස්සේ පැනනගෙන ගැටලු ඔබ අපිට ලියා එවනවා. ඔබ අපිට විවිධාකාර මාධ්‍ය ලැබෙන්නට සලස්වනවා. ඒ ඔස්සේ ඒ ප්‍රශ්න සහ විශේෂයෙන්ම මේ ධර්ම කරුණු ඇසුරෙන් ඔබට අපට ගොඩනැගෙන දහම් කරුණු निराකරණය කරගන්නට අපි ඉරිදා දවස වෙන් කරගන්නවා. ඉරිදා දවස වෙන් කරගෙනදී අද මේ 27 වන ඉරිදාවේ අපි සෝදානම් වෙන්නේ පසුගිය සතියේ ගොඩනැගුණු මේ දහම් කරුණු ඇසුරෙන් පැනනගෙන ගැටලු එකින් එක නායක ස්වාමින් වහන්සේගෙන් විමසා දැන ගැනීමට ධර්ම අවබෝධය සහ ජීවිත අවබෝධය වෙනුවෙන්. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ වෙනස් මාතෘකාවක් තෝරාගත්තා කියලා මට හිතෙනවා. මේ බෝධිසත්ව චරිතයක තිබිය යුතු ලක්ෂණ මෙවැනි මාතෘකාවක් තෝරාගෙන සතියක් පුරාවට ඒ කරුණු පිළිබඳව සාකච්ඡා කරමින් පසුගිය සතියේ ගෙවෙන්නේ අපේ හැමදෙරෝනේ. මගේ පළමු ප්‍රශ්නය ඇයි අපේ හැමදෙරෝනේ මෙහෙම මාතෘකාවක් තෝරාගත්තේ? ඔව් ඒක ඇත්තටම විශේෂ කාරණාවක් තමයි නුවන්. සාමාන්‍යයෙන් ගත්තාම බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ කෙලෙස් සහිත කෙනෙක්. මහා බෝධිසත්වයන් වහන්සේ කියන්නේ කෙලෙස් සහිත කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් පලස්ත තත්වයටත් පත් වෙලා නැහැ. හැබැයි මහා වීරියක් උපදවාගෙන මහා අධිෂ්ඨානයක් උපදවාගෙන එකම අරමුණකට මහා විශාල වශයෙන් යන උත්තමයන් වහන්සේ නමක්. මෙතන කෙලෙස් සහිත කෙනෙක් කියලා කියන්නේ වැරදි කරන කෙනෙක් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් කෙලෙස් උපදින ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒකින්ද අපේ ජීවිතවලට මහා පුදුම විදිහට මේ කරුණු එකතු කරගන්න පුළුවන්. අපිට හරි සමීපයි මේ කරුණු. දැන් බුදු ගුණ කිව්වම අපිට සීමාවක් කියන්නේ හිතන්න බැරි තරම් අනන්ත අවකාශයකට විහිදිනවා වගේ දැනෙන්නේ. නේද? අපිට නිකන් හිතන්නවත් බෑ වගේ. දැන් බෝධිසත්ව චරිත ලක්ෂණ කියලා කිව්වහම අපේ ජීවිතවලට හුඟක් සමීපයි සහ දැන් ඔය අපි බෝධිසත්වයන් වහන්සේ කියන එක ගැන කතා කරන්න ඕන නුවන්. බෝධිසත්වයන් වහන්සේ කියලා කියනකොට අපිට එකපාරටම හිතෙන්නෙම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න යන උත්තමයන් වහන්සේ නමක් කියලානේ. එතකොට පච්චේක බෝධිසත්ව, බෝධිසත්ව, මහා බෝධිසත්ව කියලා තුනක් ඕනේ නැහැ නේද? පච්චේක බෝධිසත්ව කියන්නේ පසේ බුදුවරයෙක් වහන්සේ නමක් වෙන්න බලාගෙන තමන්ගේ පාරමිතාවන් සම්පූර්ණ කරන කෙනෙක් උපපාරමිතාවන්. එතකොට මහා බෝධිසත්ව කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න බලාගෙන කටයුතු කරන මහා උත්තමයෙක්. එතකොට පරමත්ත පාරමිතාවන්. ඒතර පාරමිතාවන් සම්පූර්ණ කරන කෙනා මේ ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න එයත් බෝධිසත්ව ගුණ වර්ධනය කරන්න. එහෙනම් බෝධිසත්ව චරිතයක තියෙන ලක්ෂණ එයාටත් ඕනේ. එතකොට අපි මේ නිවන් දකිත්වා කියලා මොනවා කරත් අන්තිමට නිවන් දකිත්වා කියලා මරුණහමත් ලියන්නේ නිවන් සැප ලැබේවා කියලා. එතකොට දැන් නිවන් සැප ලැබේවා කියලා හදිසියෙ ලියලා තිබෙන්නේ නැත්නම් යටින් නිකන් මරණ දැන්නවා සම්පූර්ණ වෙලා නැහැ වගේ. එහෙම එකක් නැහැ. ඒක නිකන් අනිත් එක හදිසියෙවක්වත් මේ ලියුමක් එහෙම ලියලා කාට හරි ඉවර වෙලා වෙන පණිවිඩයක් යටින් තෙරුවන් සරණයි කියලා ලියන්නේ නැතුව නිකන් හරි හිතන්නකො නිවන් සැප ලැබේවා කියලා ලියුවා කියලා. ඒක ලොකු අරුබුදයක් බවට පත් වෙනවා. අන්න හරි. එතකොට මේ මරුණහම විතරයි ඒක කියන්න ඕන වගේ නිකන් දැනට ඒ වගේ මහා මේ තියෙන ඔක්කොම සංකල්ප පැහැදිලිවම අපි දුරකථන සංවාදයක් ඉවර වෙන වෙලාවේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මං කියලා කිව්වොත් යම් හේකින් මොනවා වේද? නේද? ඒ තරමටම මේ සංකල්පය කිඳා බහැලා තියෙන වැඩක් නැති පැත්තට. මෙච්චර වටින දෙයක්. ඒකින්ද මේ බෝධිසත්ව සංකල්පය තුළ අපි නිවන් දකින්න නම් යමක් කරන්න ඕන කියන එක ගැන වැටහෙන්න ඕනේ සහ අපි ටික කතා කරනකොට තේරෙනවා කොයි තරම් නම් අපේ මේ ජීවිතවලට සමීපද අනිත් එක සාමාන්‍ය ජීවිතයේ ඉඳගෙන කොයි තරම් නම් මේ දේවල් කරගෙන යන්න පුළුවන්ද
ඊළඟට මේ තියෙන වර්තමාන අර්බුදය ගත්තොත් එහෙම මේ හැම එකටම විසඳුම මේවා තුළ තියෙනව නේද කියන එක ඉතා පැහැදිලිව පේනවා. අපේ රට තුළ වැඩිපුර කතාබහ නොකරෙන් සහ විශේෂයෙන්ම කතාබහක් කළ යුතුම තැනක් මේ නිර්වාණ සම්පත්තිය අපේ ආගමානුකූලව අපේ අවසාන අරමුණ බවට පත්වෙන ප්‍රාර්ථනා බවට පත්වෙන්නේය. නමුත් එයා සාමාන්‍ය ජීවිතයේදී ලෞකික ජීවිතයේදී ඇතැම් විට භාවිතා කිරීමේදී එය බොහෝ අවස්ථාවල බොහෝ පිරිසක් පුදුමයට පත්වනවා. විටක අපේ හාමුදුරුවෝ කිව්වා වගේම මේ අපට hina පහළ වෙනවා මේ මොහොතේදී මේ දැන් ජංගම දුරකථන පණිවිඩයක් අවසානයේ කතාබහක් අවසානයේ නිවන් සප ලැබේවා කිව්වොත් කොයි වගේ තත්ත්වයද උද්ගත වෙන්නේ? නායක ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට චිත්ත රූපම වෙනවා ඇති. ඔබටත් බොහෝ දේවල් මතක් වෙනවා ඇති. අපි හන්නේ ඒත් එක මේ දැන් බෝධිසත්ව ලක්ෂණ කියද අපිට පාරමිතා 10ක් මතක් වෙනවනේ. ඔබ වහන්සේ වෙනත් කරුණු ප්‍රමාණයක් කතා කරන්නේ. එතකොට මේ කරුණ ගොනු කරගන්නේ කොහෙන්ද? මේ කරුණ ටික මොකක්ද අපි හඳුනන්නේ? පාරමිතා 10 තුලම තියෙන කාරණා තමයි නුවන් විශේෂයෙන්ම අපි ජාතක කතා පොත හදාරන්න ඕනේ. ඒක අපි අතින් සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙන්නේ. මම දන්නේ නැහැ මේකට මොකක්ද කළ යුතු දේ කියලා. මේක ඉතාම ඒ කියන්නේ අත්‍යවශ්‍යම කාරණාවක් ජාතක කතා ටික හදාරන්න ඕනේ කියන එහි තියෙන කරුණු ඉස්මතු කරලා අරගෙන ඒවා ඇත්තටම වෙලාවකට හිතෙනවා ජයමග දේශනා ටික ජාතක කතා ඇසුරෙන් සිද්ධ කරා නම් හොඳයිද කියලාත් වෙලාවකට මේ ඒ තරමට ඒ වගේ තමයි අපි කතා කරන ධම්මපදය. ධම්මපදය ගැනත් එහෙමයි අපේ ලෞකික ජීවිතේට පුදුමාකාර විදිහට එකතු කරගත යුතු දේවල්. ඉතින් දැන් ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවෙන් පස්සේ මේ වගේ මාතෘකාවකට ගිහිල්ලා අපි හිමින් සැරේ බලන්න ඕන කොයි එකද වැඩිපුර අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ඉතින් මේ මෙතනදී ඔය බලන්න ඔය කාරණා ටික ගොනු වෙන්නේ මේ ජාතක කතා ඇසුරෙන්. හරිද? ජාතක කතා ඇසුරෙන් තව බොහෝ කරුණු තියෙනවා. බොහෝ කරුණු තියෙනවා මේ ජාතක කතා ටික හැදෑරුවොත් අපිට ඊට වැඩිය තව බොහෝමයක් කරුණු තියෙනවා. ඉතින් මේවා අපේ මේ ජීවිතවලට එකතු කරගන්න මේ දරුවන්ගෙන් විශේෂයෙන් මේ ජාතක කතා ආදිය ඈත් වෙන එක. නේද? අපිට ඉන්න ඕනේ වීරයෙක්. පුංචි කාලේ ඉඳන් අම්මා තාත්තා තමයි අපේ වීරයෝ පොඩි කාලේ ළමයෙකුට. නමුත් අම්මා තාත්තා කියලා කියන්නේ සම්පූර්ණ චරිත නෙවෙයි. අම්මා තාත්තගේ අඩුපාඩු තියෙනවා. ළමයින්ට ලොකු වෙනකොට ඒවා තේරෙනවා. සම්පූර්ණ චරිතයක් ඉන්න ඕන අපේ ජීවිතේට. එතෙන්දි තමයි අපිට ශාස්ත්‍රයන් වහන්සේ නමක් ඕන වෙන්නේ. එතකොට අපිට ලැබිලා තියෙන ශාස්ත්‍රයන් වහන්සේ කියලා කියන්නේ තුන් ලෝකයක් අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ නම. එතකොට ඒ බෝධිසත්ව චරිතය කියලා කියන්නේ අපේ ජීවිත වලට ආය කතා කරන්න දෙයක් නැහැ. යම් විදිහකින් කෙනෙක් ඒ බෝධිසත්ව චරිතය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් එතන ආය හිතන්න කතා කරන්න කිසිමම දෙයක් නැහැ. ඒ චරිතය අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවාමයි යහපත් පැත්තට. ඉතින් දරුවන්ගෙන් මේ ජාතක කතා ඉවත් වීම හරිම ගැටලුකාරී තත්ත්වයක්. අනිවාර්යයෙන්ම අපි අහන දැන් අපි පුංචි කාලේ අපි අහලා තියෙන්නේ මේ අපේ බෞද්ධයාගේ අත්පොත ධම්මපදය කියලා. අද වෙද්දී අත්පොත තියා ගෙදරක ධම්මපදයක් පොතක්වත් හොයාගන්න නැත් තත්ත්වයටපත් වෙලා තියෙන අපේ මේ තත්ත්වයන් වෙනස් කරනවා. නෝනේ ඒකෙදි ඇත්තටම මේ මට මේ හිතලා තියෙන මම මේ දවස්වල ඇත්තටම පෙළ ගස්සනවා මේක මොකද කරන්න පුළුවන් කියලා බලන්න අපිට ගැළපෙන ආකාරයට ගන්න. දැන් ජීවිතයේ ගෙනියද්දි එක එක ප්‍රශ්න එනවනේ. සමහර ප්‍රියංගෙන් වෙනවීමක් එනවා. සමහර වෙලාවට තීන මිද්ද එනවා. සමහර වෙලාවට අධික තරහක් එනවා. ඒ වෙලාවේදී භාවිතා කළ හැකි උපදෙස් ටික මේකේ වෙන් වශයෙන් අරගෙන ඒක ඇත්තටම සැබෑ අත්පොතක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට ඒක පාවිච්චි කරන්න පුරුදු කරන්න ඕන. මොකද මොන දේ වුණත් මං මෙහෙම කියන්නම්කෝ දැන් ඔයාලට මෙහෙම දෙයක් කිව්වොත් මලමිනිය ළඟ ඊටාම පුදුම දුකකින් හඬා වැළපෙන පොළොවේ පස් කණ්ඩ දඟලන පිරිසක් ඉන්නවා. ඉන්නකොට මෙතෙන්ට ස්වාමීන් වහන්සේලා වැඩම කරලත් මේ කට්ටිය කෑ ගහනවා. හැබැයි ඉන්දෝලා පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න කිව්ව වෙලාවෙ ඉඳන් මොකද වෙන්නේ අර කඳුළු වලට? ඒවා සංසිඳිලා අර කවිකාරයෝ අන්තිමට කවි කියනකම්ම ඉන්නවා. සද්ද නැත. ආයේ කවි කට්ටිය තමයි ආයේ අවසල ගන්නෙ. නේද? ඉතින් මේ ඒ අවස්ථාවලදී මේ ධර්මය බිඳක් යන්තම් චුට්ටක් සමහර ලොකු ප්‍රශ්න විසඳ ගන්න මිනිස්සු එක පොඩි බණ පදයකින්. ඒකට ධම්මපදයේ සමාජගත විය යුතුමයි. ඒක සමාජගත කරන්න ඕන ක්‍රමවේදය ගැන අපි මේ වෙනකොට මේ ඇත්තටම මේ වඩා හොඳ ක්‍රමවේදයක් හිතන්න දෙයක් නැහැ බුදුහාමුදුරෝ දේශනා කරපු දෙයට. නමුත් අපි වඩාත් පහසු කරන්න මොන හරි ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
ආකාරයම මේක තියෙන වග්ග ටික අරගෙන ඒවා කොයි විදිහටද ගලප ගන්න පුළුවන් කියන එක ගැන අපි මේ උපක්‍රමශීලීව මේක තව මේ අද වර්තමාන සමාජයට ගලපෙන විදිහට ලබා දිය යුතු ආකාරය ගැන හිතමින් ඉන්නවා ඉතින්. අනිවාර්යෙන් වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය අත්පොතක් විදිහට අප ධම්මපදයේ හිතනවා. ඒ ධම්මපදයේ කොහොමද සමාජගත කරගන්නේ? විශේෂයෙන්ම ධම්මපදයේ තුලින් කොහොමද ජීවිත හරිමකට ගන්න මේ පිළිබඳව කතා බහ කළ යුතුමයි. අපි හඳුනන්නේ ඒකත් එක්ක මේ වහන්සේ ධර්මදේශනා මාලාවේ කරුණාව සහ උපාය කෞශල්‍ය කියන මේ වචන ඛණ්ඩයන් දෙකට අන්තර්ගතයන් බොහොමයක් නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. අපි අහන මීට පෙරත් මේ පිළිබඳව අපි සාකච්ඡා කළා. මේව තවත් ඔබ වහන්සේ වැඩි බරක් මෙතෙන්ට තියෙනවා කියලා මට හිතෙනවා. අපි හඳුනන්නේ කරුණාව සහ උපාය කෞශල්‍ය. ඇයි අපි හඳුනන්නේ? ඔව් පාරමිතා 10 අරගෙන බලනකොට මේ නුවන් පාරමිතා 10ම ක්‍රියාත්මක වෙන්නේ මහා බෝධිසත්වයන් වහන්සේගේ චරිත ලක්ෂණය තුළ අඛණ්ඩව අරගෙන ආපු ඒ සියලු පාරමිතා සම්පූර්ණ කරද්දී ඒ ජීවිතය ගොඩනැගිලා එන විදිහ අපි නිකන් හිතුවොත් එහෙම දැන් කෝච්චියක් කියන්නේ පීලි දෙකේ. ඒ වගේ හැම දෙයකටම තියෙනවනේ නිකන් මූලික වෙච්ච දෙයක්. එතකොට දැන් ඔය එක තැනකදී කියවෙනවා මගේ තුල ඇතිවෙච්ච ඡන්දය. හරි ඒ වගේම ඒකට අවශ්‍ය කරන සමාධිගත චිත්තය. වගේම විරිය සහ විමර්ශා කියන කියන්නේ ඉර්ධිපාද ගුණයන් වලට අදාළව එක තැනක සඳහන් වෙන්නේ නිවන් දකින්න කියලා මට ඇතිවෙච්ච ඡන්දය මම වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගත්තා කියලා අඛණ්ඩව. ඒ කියන්නේ අඛණ්ඩව ඒක තබා ගැනීම අවසාන මොහොත දක්වා තබා ගැනීම මේ බෝධිසත්ව චරිතයේ ලක්ෂණයක්. ඒ වගේ අඛණ්ඩව එන ගුණ දෙකක් තමයි කරුණාව සහ උපාය කෞශල්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ උපාය කියලා කියන්නේ ක්‍රමවේදය. කරුණාව කියලා කියන්නේ අනුන්ට හිංසා නොවන දෙක. මේ දෙකේ තේරෙනවා දැන් මෙහෙම කියද්දිම නුවන් සංවේදී මිනිස්සුන්ට දැනුණොත් යමක් ඒ කියන්නේ මම දැකලා තියෙනවා යම් යම් තැන්වලදී මේ යහපත් දේවල් කරලා සතුටු වෙන මිනිස්සු එකතු වෙන අවස්ථා තියෙනවා. කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව නිසරණ අධ්‍යාශයෙන් යුක්තව අන් අයට පිහිටවීමම අරමුණු කරගෙන එහෙම සතුටු වෙන දේවල් ඇතුළාන්ත සතුට ඇති වෙන මිනිස්සු එක විදිහට සමහර දේවල් කරලා ඒ වගේ කිසි දෙයක් බලාපොරොත්තු නොවි එකතු වෙන තැන් තියෙනවා. ඒ එකතු වුණාම ඇති වෙන ඒ සහෘදත්වය ඇති වෙන ඒ මහා සතුට එක වචන වලින් කියන්න ඕනේ නැහැ. එකිනෙකා දකින්නකොට ඇති ඒක. ඒක අවබෝධාත්මක සතුටක්. එතකොට මේ ඒ වගේ මේ කරුණාව කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න යහපතක් වෙන ආකාරයට තමන්ගේ ඉලක්ක වලට යන්න උපාය කියලා කියන්නේ ක්‍රමයන් සූක්ෂම ක්‍රමවේදයන් පාවිච්චි කරමින් අන් අයවත් පොළඹවා ගනිමින් තමනුත් ඒ දේවල් සිද්ධ කරමින් එක එක ක්‍රමවේද අනුව ඉදිරියට යන්න ඕන කරන වැඩපිළිවෙල තමයි මේ උපාය කෞශල්‍ය කියලා කියන්නේ. ඒතකොට ඒක හැබැයි කාටවත් කරදරයක් වෙන්න බෑ. දැන් ඍජුවම අපි කතා කරොත් දැන් මේ කාබනික පොහොර කියන ගැටලුවේදී නායකත්වයන් සිදු කළ යුත්තේ අන්න ඒ වගේ දෙයක්. මේක හොඳ දෙයක්. කාබනික පොහොර වලින් රටක් ඇත්තටම පෝෂණය කරන්න පුළුවන් නම් ඒ රට බොහොම කොළපාට රටක් වෙනවා. ඒක තෙත්ත රටක් වෙනවා. නිකන් වේලිච්ච අපිට තේරෙන රසායනික පොහොර අපිට දැනෙන නිකන් කාර්කස ගතියක්. කාබනික පොහොර තියෙන නිකන් තෙත් ගතියක්. එතකොට ඒ වගේ ලස්සන වැඩක් ඒක. නමුත් ඒකට යොදවන උපක්‍රම යොදද්දී අන් අයට හානියක් වෙන්නේ නැති වෙන්න යොදන්න ක්‍රමානුකූලව දැන් එක රැයක් එළි වෙනකොට අවුරුදු මෙන්න මේ අවුරුද්දෙන් එහා කට්ටියට ත්‍රිවිල් එලවන්න බෑ කියලා හදිසි නීතියක් දානවා. ඒක කරන්නේ යහපතක් සඳහා. නමුත් ඒක උපක්‍රමශීලීව දැන් ඒ වෙලාවේ මට මතකයි මේ නීතිය දාපු වෙලාව එක්තරා කොයි හරි කාලයකදී එක තරුණයෙක් හිටියා ඒ ත්‍රිවිල් එක අමාරුවෙන් ණයට අරගෙන තමයි අම්මා අංශභාගය හැදලා ඉන්න අම්මා පෝෂණය කරන්නේ. දැන් මේ ළමයට යන්න බැරි වෙන එකපාරට. ඒතර හිංසාවක් නෙවෙන්නේ. එතකොට අපි පෞද්ගලික ජීවිතයට මේක එකතු කරගන්න ඕන. අපි පෞද්ගලික ජීවිතේ ගෙදරදී ආයතනවලදී Tamanට කැමති ආකාරයේ නොයෙකුත් උපක්‍රම යොදන්න පටන් ගන්නවා. අන්නේ උපක්‍රම යොදන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඒ උපක්‍රම වලදී අන් අයට රිදෙන්නවාද නැද්ද කියලා හොයලා බලලා මේක කරන්න පුළුවන් නම් ඔය කාරණා දෙක ඇති සදාචාරාත්මක රටකට මං කියන්නේ සදාචාරාත්මකව දියුණු වෙන රටකට මේ කාරණා දෙක උඩින් තියාගෙන මුළු සියලු ප්‍රතිපත්ති ටික හදන්න පුළුවන් ඕන. කරුණාව සහ උපාය කෞශල්‍ය. අපේ රට නැත්තේත් ඒ කාරණාවද කියලා හිතන වහන්සේ පැහැදිලි කරද්දී බොහොම අපූර්වට මේ කරුණාව සහ උපායශීලීත්වය
අප ගන්න තීන්දුව තීරණ ගත යුත්තේ කරුණාවෙන් සහ අපි තීන්දුව තීරණයක් ගත්තට පස්සේ ක්‍රියාත්මක කළ යුත්තේද කරුණාව සහිතව ඒ වෙනුවෙන් අපිට උපාය කෞශල්‍ය තිබිය යුතුයි හැමදෙනාටම යහපත ගෙනත් දෙන්නට එය සිදු වෙලාද සිදු වෙමින් පවතිනවාද ඒ ලෙස සිදුවේවි කියලා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවද මේ ගැන තවදුරටත් සාකච්ඡා එතනදී කරුණාව විතරක් තිබ්බත් ප්‍රශ්නයක්. එහෙමයි පැවුණා. කරුණාව විතරක් තියෙන හින්දා කෙනෙකුට අනර්ථයක් එන වැඩක් කරන්න පුළුවන් කරුණාවෙන්. දැන් සමහර දෙමාපියෝ හින්දා ඒක වෙනවනේ. එහෙමයි. ළමයින්ට රිදෙනවා කියලා දඬුවම් කරන්නේ. එහෙමයි. එහෙනම් දරුවෝ නරක වෙනවා. ඒතර බලන්න මේ දෙක කොච්චර එකකට එකක් ප්‍රත්‍ය වෙනවද කියලා. ඒකින්ද මේ බෝධිසත්ව චරිතයක තියෙන අකණ්ඩව කරගෙන එන වැඩපිළිවෙලක් තමයි මේ. අනිවාර්යෙන්. ඒ නිසාවෙන් මේ ගැන තව අවධානය යොමු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. අපේ හැමෝටම මේ එකත් එක්කම දැන් අපිට දුකක් දැනෙන සාමාන්‍යයෙන් අපේ හැමෝටම ඒ දුක අපි අත්විඳාමනේ. අපිට අපේම කාරණාවක් ඒ අත්විඳීමේ අත්දැකීම අපිට ලැබුණාම දුක කියන කාරණේ අපිට තේරෙනවා. අපිට ඒ විදිහට වුණාට අපි හැමෝටම මහා බෝධිසත්වයන්න් වහන්සේට නැත්නම් අපේ සුගත තථාගතයන්න් වහන්සේට එහෙම නෑ නේද අපේ හැමෝටම දැන් කෙනෙක්ගේ දුකක් ඒ දුක නොදුනුනොත් උන්වහන්සේට දැනුනේ අපේ හැමෝටම. එවැනි කාරණා මේ සමාජයට එන්න ඕනේ නේද? සමාජය තුල නෑ නේද එහෙම තත්ත්වයන් අපේ හැමෝටම. ඇත්තටම සංවේදීකම කියන්නේ ඒක තමන්ටම දුකක් ඇති වෙන්න ඕනේ නෑ දුක තේරුම් ගන්න. අනුන්ගේ දුක දිහා බලන්න පුළුවන්කම තියෙන්න ඕන. අනුන්ගේ දුක දිහා තමන්ගේ දුක හා සමානව බලන්න පුළුවන් නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක්. එහෙම පුළුවන් නම් නුවන් සමාජයක් පුදුමාකාර විදිහට ලස්සන වෙනවා. හොරෙකුට හොරකම් කරන්න බෑ එතකොට. ඇයි හොරකම් කරන්න බෑ කියන්නේ? තමන් සන්තකයේ තියෙන වස්තුව නැති වෙනකොට කෙනෙකුට ඇති වෙන පීඩනය යන්තම් හරි දැනෙනවා නේද? මම ඒක අත්දැකලා තියෙන ඇත්තටම මේ හොරකම් කරලා නෙවෙයි අපි ළඟ ඉන්න කීප දෙනෙක්ගේ මුදල් පසුම්බි යාළගෙම වැරදි හින්දා නැති වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නැති වෙච්ච අවස්ථාවල් වලදී ඒ අය ඒක සමහරවල් ලැබෙනවා සමහරවල් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අයට තියෙන පීඩනය දුරකථන නැති වෙච්ච අවස්ථා තියෙනවා. තියෙන පීඩනය අපි හොඳට අත්දකින්නවානේ. එතකොට මේ හොරකම් කරන අයට යන්තමින් හෝ පොඩි කාලෙදී හෝ වටහා දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ தত্ত্বය ඒ කට්ටිය ඒ වයින් ඇත්තටම අතමිදව ගන්න පුළුවන්. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ නමක් මේ හැම දෙයක්ම හොඳට දැනගෙන ඒ කියන්නේ අනුන්ගේ දුක දැනගෙනයි නැත්තම් Tamanට සියලු දුක් කෙලවර කරන්න පුළුවන් අවස්ථාව තියෙද්දි ඒ කියන්නේ නියත විවරණ ලබා ගන්න මහා බෝධිසත්වයන් වහන්සේට තිබිය යුතු මූලික ගුණාංගය තමයි ඒ වෙලාවේ නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නියත විවරණ ලබා ගන්න අනිවාර්යෙන් බුදු කෙනෙක් අභියස. ඒ බුදුහාමුදුරන්ගේ බණ අහලා ඒ වෙලාවේ නිවන් දකින්න පුළුවන් පාරමිතා ශක්තියක් ඒ මොහොතේ තියෙන්න ඕන නියත විවරණ ලබා දෙන්නේ එහෙම වුණොත් විතරයි. එතකොට එහෙම කෙනෙක්නේ මහා බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබා ගද්දී Tamanට නිවන් දකින්න පුළුවන් අවස්ථාව. එහෙනම් එතනින් එහාට ඔක්කොම අනුන් වෙනුවේ. අන් අයගේ දුක් දැකලා ඒ දුක් වලින් අතමුදවන්නට ඕනේ කියන අදහස ක්‍රියාත්මක වීමක්. ඉතින් ඒකද දකින්න ඕනේ ඇත්තටම පුරුදු වෙන්න ඕනේ. තව කෙනෙක් අසනීප වෙලා ඉන්න කෙනෙක් දැක්කත් මරණ ඇදේ වැටලා ඉන්න කෙනෙක් දැක්කත් අපි අනී පව් කියාගෙන එනවා. තිරිසන් සතෙක් පාරක දැක්කහම ඒ සතා විඳින දුක් දැකලා අනේ පව් කියාගෙන එනවා. අතක් කකුල කැඩලා ඉන්න සතෙක් හරි දැක්කනම් අනේ පව් ඉතින් කියාගෙන එනවා එච්චරයි. ඇවිල්ලවත් අඩුම ගානේ කල්පනා කරන්න ඕනේ මේ සතාට මොන තරම් දුකක් ඇද්ද කියලා. අඩුම ගානේ එක දිගට කසකස ඉන්න බල්ලෙක් දැක්කහම චුට්ටක් මොහොතකට හිතන්න නුවන් මොන තරම් වදයක්ද මේ විඳින්නේ කියලා. නේද? එයාට කසන්න නැති වෙලාවක් නැහැ. ඉතින් මේ මිනිස්සෙකුට වගේ එයාට කිසිම විදිහකින් පුළුවන්කමක් නැහැ නේ මේකෙන් මේ අත මෙදෙන්න. ඒවා බරපතල ගැටලු. දැන් ඔය කාරණේ ඔහොම අපේ සමාජයටත් එනෝනේ අපේ අනුර දැන් අපේ සමාජයේ මේ දවස්වල වැඩිපුරම ඇහෙන්නේ අපේ දුක අහන්න කෙනෙක් නැහැ. අපේ දුක දැනෙන්නේ නැහැ. නායකයින්ට අපේ දුක දැනෙන්නේ නැහැ. එතකොට නායකයෙක් වෙනකොට මේ බෝධිසත්ව ලක්ෂණ නේ නායකව සතු තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරන අපේ අනුර මේ තමන්ට දුක දොදෙනවා වෙන්නට පුළුවන්. නමුත් රටේ ජනතාවගේ දුක දැනෙන්න ඕනේ කියන කාරණාවට හැමතැනම මතුවෙමින් තියෙන කාරණාවනේ. මේකත් එක්ක අපි අහනවා ඔබ වහන්සේත් මමත් අපි නිරන්තරයෙන් මේ ගැන සාකච්ඡා කරනවා. මේ දහම් කරුණු සාකච්ඡා කරනවා. දහම් කරුණු සාකච්ඡා කරන අතර රටේ පවතින වර්තමාන තත්ත්වයන් සාකච්ඡා කරන සිද්ධ වෙනවා අපිට අපේ හැමදෙරේ මේ දහම් කරුණු හා බැඳෙනවත් එක්කම කෙනෙක්ටත් හිතෙන්න පුළුවන් ඇතැම් විට ඔබ වහන්සේගෙන් මට අහන්නත් හිතෙනවා අපි හැමෝම අපි සාකච්ඡා කරනවා විතරයි කියලා කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. සාකච්ඡාව විතරනේ කියලා. සාකච්ඡාවෙන් වැඩක් තියනවද කියලා නේද? එහෙමයි. එක අතකින් බලනකොට මේ මටත් ඔක හරියට හිතෙන දෙයක් නෙවෙයි. මේ මම මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ඒකටම අදාළ දෙයක් කියන්නම්. ඊයේ පෙරේද දවස්වල මේ මට කීප වතාවක් ඔය
තෙල් පෝලින් තියෙන ස්ථානවලට මේ යන්ඩ වුණා මේ ඉතින් අපේ වාහනයට තෙල් ගහගන්න. ඒවෙලා මගතින් වාහන ඇතුළ මා පේනෙත් නෑ පේනව දන්නෙත් නෑ ඇතින් බලාගෙන ඉන්නකොට මම දැක්ක වෙනද වගේ නෙවෙයි මේ තෙල් ලබාදන මහත්තුරු ඉන්නවන මේ තෙල් පොම්පේ ඒ කට්ටිය වෙනදට හරි අසරණයි වෙනදට බොහොම බයාදුයි හරි මහත්තයව එහෙම කියලා ඉන්න මේ දස්ටියක හොඳ කියලා දන්නද මිනිස්සුන්ට හරියට තලා පෙලා වැඩ කරනවා හරියට හිරිහර කරනවා කතා කරන්නේ හරීම රළු පරලු වචනවලින් යම් කිසි බලයක් ඇවිල්ලා හරිද එයා ළඟට අසරණ වෙච්ච කට්ටියක් එනවයි ඒනකොට යාලා හරියට මේ අන්න අයට පීඩා කරන තත්වට කරුණාවම ඇතය නැත් අතර පත්වන මේ බලය කියන එක පොඩ්ඩක් හරි ආපුහාම හුඟක් මිනිස්සු හරීම මේ දරුණු විදිහට එයාලගේ මානසිකත්වය වෙනස් වෙන ඇති ම හොඳට මධ්‍යකද ම එක තැනක තැන්දක නෙවෙයි මාතකගේ කීපදනාරත් මංකව අන්න බලන්න අර ඉන්න හැටි බලන්න අර කතා කරන හැටි බලන්න අර බලන්න අනිත්තර සලකන හැටි කියලා හරිද මේක එහෙම නැති ඕන තරන් ඇති ම වැඩිපුර දැක්ක දෙයක් ම මේ කියන්නේ මේක කියන්නේ ඒ අයට විතරන්න නෙවෙයි මේක ගැන අපි ඔක්කොටෝ හුඟක් අය තමන්ගේ තමන් පහතට වැටලා ඉන්නලා හරි අසරනව ඉන්නවා හැබැයි තමන්ට යමක් පුළුවන් වෙලා අන්න අය පහතට වැටන වෙලා අන්න තලා පෙලා දාන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් මේ වගේ දේවල් හැම එක්කින්ම අපි අතමි දෙන්න ඕනේ. මේ සඳහා සැබෑවට අපි මේ සාකච්ඡා කර කර ඉඳීම ප්‍රමාණවත් නැහැ. හැබැයි ඒ කියලා සාකච්ඡාව නවත්තලත් බෑ. ඇයි මේ සාකච්ඡාවෙන් යම් කිසි දෙයක් හිතට ගන්න එක්කෙනෙක් හරින්න. ඒ මොකද අපිත් මේක ආරම්භ කරනුවන් ගැන අපිත් මේ ධර්මය තුළ පෝෂණය වෙන්ඩ ඕන කියන කාරණාව ආරම්භ කර ගන්නේ යමක් ඇහිලා. නේද යමක් ඇහුණට පස්සේ ඇහුනට පස්සේ හොල බලන්නේ තොට ඇහුණට පස්සේ හොල බල ගොඩක් ඉන්න ඒකද මෙතනින් දැන් ඉතින් ඇති දැන් කතා කර ඇති දැන් ඉතිට පස්සේ අන්නවන ක්‍රියාවන්නවලට කියලා කතාව නවත්තල ක්‍රියාවන්නවලට ගිහිලා හරියන්න නැහැ. හැබැයි අපි මෙතන මෙදල හරියන්නෙත් නෑ. ඒක හින්දාම කතාව තියාගෙනම ක්‍රියාවන් නොලට යන්නවනෑ. සාකච්ඡාව තියෙන අතරවාරයේදී අපි ඉදිරියට අයතු තියෙන තින් ඒ වගේ ක්‍රියාමාර්ග කීපයක්ම වෙනට අපි ආරම්භ කරලා තියෙන මොකද මේ වෙනකොට මීට වැඩිය ගොඩක් දෙවල් අපි කරලා ඇත්තටම කරන්න බලාගෙන අපි මාධ්‍ය සකස් කරගත්තේ නමුත් කරන්න බැරිවුණ ව්‍යසනකාරී තත්වයන් ගොඩක් තිබුණා. හරි පුදුමයි එකතකින් අපිට ලැබෙන අවස්ථාව ලැබෙනකොට මොනහරි දෙයකින් අපි අවස්ථාව හදාගන්නකොට අසාමාන්‍ය ප්‍රශ්න ඇති වෙන හැටි. ඒ අපිට වෙන දෙයන්න ඒක සමාජය වෙන හැටි අපේ කර්මානුරූප වෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් හැබැයි අපි මේ වෙනකොට ජයමග නියමුවන් පිළිබඳව වැඩසටහනක් ඒ වගේම තවත් ඉදිරියට ගිය ධම්මුරේ වැඩසටහනේ පළවෙනි පියවර තියලා ඉවරයි. ඒත් එක්කම ළමා වැඩසටහනේ පළවෙනි පියවර අපි මහව ප්‍රදේශයෙන් මේ පළවෙනිදා ආරම්භ කරනවා. එතකොට ඒ වගේ අපි සමාජ ගත වෙලා කටයුතු කරන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙලවල් බොහෝමයක් සකස් කරගෙන තියෙන විශේෂයෙන් ජයමග නියමුවන්ගේ වැඩසටහන ආරම්භ කරුණා 20 වෙනිදා. ඔබතුමාට තේරෙන්න ඇති අය කොච්චර සක්‍රියද කියලා කොච්චර දේවල් කතා කරාද කියලා මං හිතන්නේ මගේ හඬ අවදි කරනට වැඩිය එදා ලැබිච්ච අත්දැකීම් පිළිබඳව ඔබතුමාටම පුළුවන් යම් යම් ඉදිරිපත් කරපු විශේෂයෙන් මට හුඟක් හිතට දැනෙච්ච දෙයක් තමයි මේ ජයමග ගුරු සංගමය නිර්මාණය කරන්න ඕන කියන එක. ඒකේ ලොකු දැක්මක් තියෙනවා. ඒක ජයමග නියමුවගෙන් ආපු අදහසක්. ගුරුවරයා කියලා කියන්නේ අනිත් අය නිවැරදි කරන කෙනා. ඒ නිවැරදි කරන කෙනාගේ ඒ අයව යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා ධර්මය තුලින් පෝෂණය කරොත් ඒ පෝෂණය අනිත් අයට යනවා. ඒ වගේ සංකල්ප කිහිපයක්ම මම හිතන්නේ ඇති වුණා. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරමින් ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව මම හිතන්නේ තව කාරණා ටිකක් ඔබතුමාට මතක ඇති කියලා. එහෙම වෙනවා. විශේෂයෙන් මේ ගුරු සංගමය වගේම අපි හඳුනන ඒකත් එක්කම සාකච්ඡා වෙච්ච කාරණේ මේ අපේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම සහ අනිකුත් විෂය දැනුම් පුළුල් කිරීමට ස්වේච්ඡාවෙන් කැපවන ගුරු පරම්පරාවක් ග්‍රාමීය මට්ටමට රැගෙන යන වැඩසටහනක් දියත් කිරීම. ඒ වගේම අපි හඳුනන දේශීය ව්‍යවසායකයන් නගා සිටවන්නට රූපවාහිනී මාධ්‍ය යොදා ගැනීම සහ සම්පත්දායකින් කැඳවා දීම. ඒ වගේම විශේෂයෙන්ම සාකච්ඡා වුණ අපේ හඳුනන විශේෂයෙන් රටේ තියෙන සම්පත් ආරක්ෂා කරගන්නට අපි කළ යුතු දේවල් පිළිබඳව. ඒ වගේම ඔවුන් විශේෂයෙන් මේ ග්‍රාමීය
ජනතාව වෙනුවෙන් සම්පත් ලබා දීමට මේ සම්පත් කළමනාකරණයට අපේ දැනුම අරගෙන යන්නට මේ දේවල් පිළිබඳව කතා වුණා. ඒ වගේම නායකත්වයන් ලබා ගන්න කැමති පිරිසට මාර්ගෝපදේශන සපයන්නට සහ විශේෂයෙන්ම රටකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් මූලිකත්වය ගන්න. ඒ විතරකුත් මේ වෙන විශේෂයෙන් හොඳ යෝජනා ගණනාවක් කළා. මේ රටේ බුද්ධිකලණය වෙන එක නවත්තන්නට අපි මොනවද කරන්න ඕනේ? මේ වගේ යෝජනා වලියක් ඒ යෝජනා ගණනාවම එකතු කළාම අවසානයේ මේ අපේ රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන කාරණා ගණනාව මේ ඇතුලේ සාකච්ඡා වෙමින් තිබුණා. අපි හඳුනන විශේෂයෙන් ඒ යොමුවීමේ මුහුවීම සහ ඒ ගත්ත ඉදිරියත් එක්ක ඉතා දිගු ගමනක් යන ඉතා හොඳ ගමනක් යන හොඳ නායකයෙක් ටිකක් බිහි කරගන්නට පුළුවන් කියන කාරණේ. ඔව් එතනදී අනිත් එක මේ මම දැක්ක දෙයක් තමයි ඒ ඔක්කොගේම තිබුණා මේ අපූර්වත්වයක්. ඒ තමයි ඒ කියන්නේ මේවා කතා කරා තමයි මේ කතා කරන ගමන් ඒ ඔක්කොටම උවමනාව තිබුණේ තමන් හැදිලා අනිත් අයව හදන්න බලාගෙන කටයුතු කිරීම. ඒ කියන්නේ කාමච්ඡන්දාදිය ගැනයි ප්‍රත්‍යක්ෂාව ගැනයි ගොඩක් කතා කරා. භාවනාව ගැන ලොකු නන්දුවක් තිබුණා. ඒව තියාගෙනම තමයි අපි අර බලාපොරොත්තු වෙන චරිත ටිකක් එතෙන්ට සම්බන්ධ වුණේ කියලා මට හිතුණා. ඇත්තටම මම හිතන්නේ නුවන්ටත් එහෙම හිතෙන්න ඇති. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දැන් අද දවසේදී සාකච්ඡා කරනවා. අපි හදාගෙන තියෙන සමූහය ඇතුලේ ජයමග ප්‍රත්‍යක්ෂා සටහන කොයි විදිහටද අපි ඉස්සරහට කරගන්නේ? අපි හැමෝම එකම වෙලාවක් යොදාගමු. ඒ ගැන ඊට භාවනා වැඩසටහන පිළිබඳව ඒ වගේම මම කතා කරමින් ඉන්නවා වැරදි නිවැරදි කරගන්න ආකාරයට කොහොම විදිහට හදාගෙන දරුවන්ට මේ පණිවිඩය අරයි යන්නේ කොහොමද? විශේෂයෙන් උන් කතා කරලා අපි හන්නේ මද්ද්‍රව්‍ය ගැන. මේ මොහොතේදී දරුවන් පත්ලා දෙන මද්ද්‍රව්‍ය උතුරෙන් කොහොමද? ඉතින් මේ කාරණාත් එක්ක එකwidehatකින් මේ අපි තව පියවර පිළිබඳ සාර්ථකත්වය පිළිබඳව අපිට සතුටක් තියෙනවා. ඒත් එක්කම අපි අහන්නේ දැන් අර අපේ බුද්ධ භාෂිතය ඇතුළේ බුද්ධ චරිතය ඇතුළේ අපි අහලා දිනවනේ මේ අපි කියන දේ කරන්න ඕනේ කරන දේ කියන්න ඕනේ කියලා. ඒ හින්දා මේ දේත් අපි කිව්ව යුතුයි කියලා මට හිතෙනවා අපි අහන්නේ මේ දම්මුරේ වැඩසටහන. දැන් දම්මුරේ වැඩසටහනට වහන්සේ සහභාගී වෙනවා සහ අපි උතුරු කරයට යන්නේ දකුණෙන් උතුරට මේක නෑ ගමනක් ගියා වගේ අවුරුදු එන්න කලින් අපි නෑ ගමන් ගියා වගේ අපි සිව්පස්සේ අරගෙන මේ දම්මුරයක් අරගෙන අපි යන්නේ. ඒ අතර මේ සුවිශේෂී කාරණාව සිදු වුණා කියලා ආරංචි වුණා. අපි හඳුනන්නේ මට සහභාගී වෙන්න නොහැකි වෙච්ච හින්දා මඩකලපුවේ පළවෙනි සිංහල විද්‍යාලය විවෘත වුණා. ඒ පළමු දරුවා ඇතුළත් කිරීමේ කාර්යය ඔබ වහන්සේගේ සුරතින් සිදු වුණා කියලා අපි හඳුනන්නේ. මොකද මේ දම්මුරේ වැඩසටහන මේ පිළිබඳව දැනගන්න කැමතියි අපේ ප්‍රේක්ෂකයන්. ඒක හින්දා මම කියන්නේ නැකත් බලන්න එපා කියලා. එහෙමයි. අපි හැමදාම කියනවානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නේ මේ නැකත කියන එක තමන් හදාගන්න කියලා. ඉතින් සිත, කය, වචනය සංවර කරගෙන අපිට හිතිච්ච වෙලාවේ පිටත් වුණා. හරිද? පිටත් උනේ දම්මුර 9ක් අරගෙන විහාරස්ථාන 5කට බෙදන්නට බලාගෙන අපි 30කට ආසන්න පිරිසක් නැගෙනහිර පළාතට ගියා. ඒ ගියාම මමයි තව ජයමග රූපවාහිනියේ අපේ දරුවෝ 3 දෙනෙකුගේ කලින් ඒ වෙලාවේ එක්තරා පිරිවෙනක් අපි අරමුණු කරගෙන තිබුණා. මේ පිරිවෙනට අපි ඉස්සෙල්ලා දවසේ යවුණා. එන්න කියලා මතක් කරලා තිබ්බ හින්දාත් මේ පුළුවන් නම් කලින් දවසේ එන්න කියලා මට හරි කමක් නැහැ කියලා. ඒතර අපේ පිරිසත් ආවා. අන්තිමට බලනකොට මෙතන සිද්ධ වෙන සිද්ධිය අපේ මතක ඇති ඔබතුමාට අපේ එපිටකඩුව වෛද්‍යතුමා ඒ අය එකතු වෙලා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය මේ වගේ ගොඩක් කට්ටිය ඒක රාස් වෙලා මේ නැගෙනහිර පළාතේ එක සිංහල ඒ කියන්නේ එක සිංහල ඉස්කෝලයක්වත් නැහැ මේ මඩකලපු දිස්ත්‍රික්කේ. සිංහල පාසලක් නැති නිසාවෙන් මඩකලපු දිස්ත්‍රික්කයට සිංහල පාසලක් නැහැ. නැති නිසාවෙන් ඒ පැත්තේ දැනට පදිංචි වෙලා ඉන්න අයත් මෙහෙට එනවා. ඉතින් මේක ස්ථාපිත කරගන්නත් බොහොම අපහසුතාවයන් තියෙනවා. නමුත් එදා වෙනකොට ඒක ආරම්භ කරලා පොඩි කොට නැගිලක ඉතාම පුංචි කොට නැගිලක කාර්යාලය එක කාමරයක තියෙන්නේ. හරිද? නමුත් මේක ආරම්භ කරා. ඉතින් මේ තැනට තමයි මම අහම්බෙන් වගේ මේ යවෙන්නේ. ගියාම එතනට ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපි ඒ පිළිබඳ පසුව වැඩසටහනක්ම ඉදිරිපත් කරනවා මේ පින්නන්ත අයට. ඉතින් ඒ අය මේක මේ මාව ආරාධිත පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් මං එනවා කියලා දැනගත්තාම මේ කට්ටියක සම්පූර්ණයෙන්ම පළවෙනි ළමයි අතුල් කිරීමේ වාසනාව අපිට හම්බුණා. ඉතින් අපි මෙතෙන් සිට මේ පාසල දියුණු කරන්න ඒ වගේම ඒ පිරිවෙන ස්වාමීන්වහන්සේලා 35 නමක් ඉන්නවා. එහෙම ගොදුරු ගමක් නැහැ. එනවා. අපි දම්මුරේ අරගෙන ගිය තැන් ගත්තත් අනිත් විහාරස්ථාන එක විහාරස්ථානයක භාණ්ඩාගාරික මුස්ලිම් ජාතික තැනැත්තෙක්. හිටපු භාණ්ඩාගාරිකත් මුස්ලිම් ජාතික තැනැත්තෙක්. ඒ අය අපිට ආයාචනා කරනවා අපිව දැකලා කට්ටිය ආවා. ඇවිල්ලා හරි සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා කතා කරලා අන්තිමට කියනවා
එහෙම දැන් ඔයාලගේ තැම් මේවා ලැජ්ජායි දෙන්න ඕන අපිට මේ කතා කරනකොට. ඔයාලගේ තැම් මේවා පන්සල කියන්නේ ඔයාලගේ එකක්. අපි මෙහි වතාවත් වලට එන්නේ නැහැ අපිව දන්නෙත් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ තනියම ඉන්නේ. මේ වගේ ඇවිල්ලා උන්වහන්සේලාට උදව් කරන්න කවුරු හරි ඉන්නවා කියලා දකිනකොට අපිට සතුටුයි. එහෙම කියන මේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නම කිව්වා ඒක සතුටුයි අපි බලාගන්නේ මෙහි තනියම මෙයාලා ඉන්නේ. අර ඒ භාෂාවෙන් මම කියන්නේ මෙයාලා කියලා කියන්නේ. මෙයාලා ඉන්නේ තනියම. හරි ඉතින් මේ වගේ නෝනා සතුටුයි කියලා. ඉතින් ඇත්තටම තව එක තැනකට ගියාම මෙතන එක පැත්තක ද්‍රවිඩ ගම්මානයක් අනිත් පැත්තේ කැලේ. එක දන් වේලක් කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි පොලිසියට සහ හමුදාවට බොහොම ගෞරව කරන්න ඕනේ. ඒ කට්ටිය තමයි පුළුවන් හැටියකට මේ දාන ටික අරන් දෙන්නේ. එතකොට තව එක තැනක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ ඔය පුතෙක් එක්ක බයිසිකලේ පිටිපස්සේ තමයි කොහරි යනවනම් යන්නේ. එහෙත් දානේ නැහැ. එතකොට ඒ අවට තියෙන යුද හමුදා කඳවුරෙන් තමයි දාන ගෙනත් දෙන්නේ. නමුත් හැබැයි මේ යුද හමුදා කඳවුරටත් අනිත් රාජකාරීත් එක්ක බලාගෙන යනකොට වාහන නැහැ. ඒතර උන්වහන්සේට බයිසිකලයක් තිබිලා තියෙනවා. උන්වහන්සේට කවුරු හරි පූජා කරලා මේ දරුවෙක් එක්ක කොහරි යන්න. එතකොට ද්‍රවිඩ දරුවෙක් හරි කාත් එක්ක හරි යන්නේ හුඟක් වෙලාවට. දැන් මේ බයිසිකලේ අබලන් වෙලා ඒකත් ගෑරේජ් එක ඒකත් නැහැ. හරිද? තව එක තැනක ස්වාමීන් වහන්සේ නමක් අපිත් එක්ක පැවසුවා මම මේවා කියන්නේ මේ දැනගන්න ඕන හින්දා. මේ උදේ ත්‍රිවිල් එකක් අරගෙන නගරයට ගිහලා එළවලු අරගෙන ආවා කියලා. ඒත් ඔය ඉන්න මේ සිවිල් ආරක්ෂක බලකාය දෙන්නට කියලා උයාගන්නේ. යන්න 400යි එන්න 400යි මේ බස් නෑ ඒ පාරේ. වෙන කරන්න දෙයක් නෑ. එතකොට ගිහිල්ලා එළවලු ටික ගන්නකොට යන වියදමත් එක්ක බෑ කියලා කරන්න. එතකොට අර මං කිව්ව පිරිවෙනේ 35 නමක් ඉන්නවා. 35 නමකට උදේ දවල් ආහාර සහ අනිකුත් සියලු ප්‍රතිපහසුකම් සපයන්න ඕනේ. ඒවා කරගන්නේ කොහොමද කියලා හරියට හොයලා බැලුවොත් මම හිතන්නේ ලොකු මේ තත්ත්වයක්. ඒක අපි අවධානය යොමු නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට පැහැදිලි. අපි මෙච්චර කල් හිටියේ එක ගැන මෙච්චර කලුත් අපි ප්‍රමාද වැඩි. අපි ධම්මුරේ වැඩසටහන කරමු කියලා කතා වෙලා මට අවුරුද්දකට ආසන්න කාලයක් ගියා. ප්‍රමාද වැඩි නෝන තවත් දැනටත් ප්‍රමාද වැඩි. අපේම මිනිස්සු අපි මෙහි සුළු ජාතීන්ට සුළු ජාතීන් යයි කියලා දැනෙන්නේ නැති වෙන්න වැඩ කරනවා. රිදෙයි කියලා. නේද? අපිට එහෙම නීතිත් තියෙනවා වෙලාවකට. නමුත් අපේ අය සුළු ජාතීන් වෙලා ඉන්න ප්‍රදේශ මඩකලපුව දිස්ත්‍රික්කය කියලා කිව්වහම කලින් 1950 ගණනකට 11%ක් ඉඳලා තියෙනවා සිංහල ජනතාව. දැන් ඉන්නේ 0.6යි. කියන්නේ 0.6යි. කියලා කියන්නේ ඊටත් වැඩිය අඩුයි කියලා තමයි කියන්නේ. එතකොට මේ අයට පැහැදිලිව සුළු ජාතීන් කියලා දැනෙනවා මේ ප්‍රදේශවල ඉන්නකොට. ඉතින් ඒ අයට අපේ හයිය තියෙනවා කියලා දැනෙනවා නම් ඒ අය එහෙ ජීවත් වෙයි. ඉතින් අපේ හයිය එයාලට දැනෙන්නේ නැත්තම් අපේ ඇත්තටම ඉතින් බෝධිසත්ව ගුණයක් නැහැ කියන එක තමයි කියන්නේ. පැහැදිලිවම නැවත හිතා බැලිය යුතු කාරණාවක්. මෙවැනි සංකල්ප බෙහීම් පිළිබඳව අපි ගෞරවයෙන් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. මෙවැනි සංකල්පයන් මත පිහිටා මා සිතන්නේ ඔබ වහන්සේ දැන් සති 3-4ක නෙමෙයි මාස ගණනාවක අවිවේකී එක දිගට දැන් ඔබ වහන්සේ මේ ධම්මුරයට ගිහිල්ලා ආවා විතරයි මේ. ඒත් එකම අද දවසේ මේ අප මේ සාකච්ඡාව කරන මේ දවසේ ඔබ වහන්සේ දවසම වැඩ රාජකාරියක එක් දින භාවනා වැඩසටහනක එතනින් පස්සේ ඔබ වහන්සේ අපහු පළවෙනිදා මහව යන්නත් දාගෙන ඉන්න කියලා ආරංචි වුණා අපේ හැමතුරනේ මේ ළමා බලමුළුවත් එක්ක ජයමග අභිමාන ළමා බලමුළුව ඒ ගැනත් කෙටි දැනුම් දීමක් කරමු අපේ හැමතුරනේ. මම නම් හැම කෙනෙකුටම කියන්නේ මේක කොහොමද මැරිලා යන්න තියෙන ජීවිතේ. එක්කෝ කැලෑවකට පැනලා භාවනා කරන්න. නිවන් දකින්න. ඒ වගේම දේවල් කරන ගමන් ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාත්මය ඒ කියන්නේ එක්කෝ නිවන් දකින්න එකට විතරක් කාලය වැඩ කරන්න. එක්කෝ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සිද්ධ කරගන්න ගමන් සමාජ සේවයකුත් කරන්න. එහෙමත් බැරි නම් ආධ්‍යාත්මික දියුණුව කොහොමත් කරන්න බැරි නම් අඩුම ගානේ සමාජ සේවයක්වත් කරන්න. අඩුම ගානේ තව කෙනෙකුට පිට වෙන්න. ඒක හින්දා එහෙම කාර්ය බහුලව ජීවත් වීමේදී චේතනාව පිරිසිදු අපිට කරන්න පුළුවන්කම තියෙනවා නම් මොනොත් බලාපොරොත්තු වෙන්න නැතුව සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම කියන්නේ හැමෝටම පුළුවන් තරම් වැඩ කරන්න කියලා. Tamanට තියෙන කොටස
තමන්ගේ කොටස සම්පාදනය කරගෙන අය වෙනුවෙන් වැඩ කරන්න ඊළඟ භවයට පවා හේතුවක් වෙන එක. තමන්ගේ කොටස පොඩ්ඩක් සුරක්ෂිත කරගන්න ඉස්සෙල්ලා. සමහර අය තමන්ගේ කොටසත් කරගන්න තරම් දක්ෂ නැහැ. ඒකින්ද එහෙම උපරිම වශයෙන් කරන්න අපි ඒක බය නැතුව කියන්න ඕනේ. මොකද අපිත් උපරිම උත්සාහ කරන ඒ විදිහට වැඩ කරන්න. අපේ ළමයින්ට තියෙන දුෂ්කරතාවයන් පිළිබඳව මම හරියටම කියන්න ඕන පළවෙනිදෙන් පස්සේ. මොකද මේ ළමයි ටික අපි තිරයට අරන් එන්නම්. අපිට ඒක දැනিলা තියෙනවා, තේරිලා තියෙනවා. කොච්චර දුකක් විඳිනවද දුෂ්කර පළාත්වල ළමයි කියලා. දැන් ඉතින් තව දුරටත් බොහොම අපහසුතාවයන් වලට පත් වෙන්න වේවි. බයිසිකලයකවත් ළමයෙක්ව පාසලට අරගෙන යන්න බැරි තත්යකට මිනිස්සුන්ගේ තත්ත්වය උදා වෙමින් තියෙනවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 300ක් කියලා කියන්නේ. දන්නවා රුපියල් 500ක තෙල් ගහගෙන ඉස්සර යන්නේ බයිසිකලයට. නමුත් දැන් ඒක කරන්න බැරි වෙනවා ගමනක් යන්න. ඉතින් මොනතරම් දුෂ්කරත්වයෙන් දුෂ්කරත්වයට පීඩාවෙන් පීඩාවට පත් වෙනවා ඉදිරියේදී. ඒකින්ද ඉදිරියට එන්න තියෙන සියලුම ප්‍රජාවට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් එන්නේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක. ඉතින් ඒකින්ද ලොකු තැන් වලින් විසඳුම් ලොකු තැන් වලින් මොනවා හරි දේවල් බලාපොරොත්තු වෙලා අවුරුදු 70 ගාණක් හිටියා මං හිතන්නේ සාර්ථක නෑ කියන එකයි. එයා තවදුරටත් අපිට කිව්වා නම් වේලා බඩගින්න ඉන්න කියලා අපි බඩගින්න ඉන්නවා මේ විදිහට බලහත්කාරයෙන් බඩගින්නේ තියන්න හදන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඔක්කොටම කිව්වා නම් එක වෙලා බඩගින්න ඉඳලා අපි ඔක්කොම එකතු වෙලා එක වෙලා බඩගින්න ඉඳලා ඒ ලැබෙන ආදායමෙන් ණය ටික පියවමු කියලා අපේ ලංකාවේ සියලු දෙනා සත්භාවයෙන් බඩගින්න ඉන්නවනවා. මේකේ කිසි කතාවක් නැහැ. හැබැයි උඩින් ඉඳන් පල්ලෙහාට එකම දේ කරන්න ඕනේ. එහෙම නායකයෙක් හිටියානම් මේ රටට නායකත්වයන් හිටියානම් අපි මේ තරම් ලොකු ගැටලුවක ඉන්නවා. ඔක්කොටම කියනවා අවුරුදු 70ක් තිස්සේ අපි ආරගෙන ආපු ගමන් මගේ තියෙන වැරද්ද නිසා අපි ඔක්කොම මේ වගේ ප්‍රශ්නයක් ඉන්නවා. හරි දැන් අපි නිවැරදි වෙමු. හරි දැන් අපි ඔක්කොම එක ගොඩට වැටිලා එකට දුක් විඳලා මේ ප්‍රශ්නයෙන් විසඳමු කියලා කියනවා මිසක් සමහර කට්ටියක් බලය ඉල්ලන්න කෑ ගහනවා. සමහර කට්ටියක් අතීතයට චෝදනා කර දඟලනවා. සමහර කට්ටියක් උද්දාමයටපත් වෙලා මේ අනිත් අයට හිරිහැර වෙනවා කියලා. ඉතින් අන්තිමට මේ පීඩාවට පත් වෙන කෙනා ගැන හිතන්න කරන්න කවුරුවක්වත් ඉන්නවා කියලක පේන්න නෑ. සමහර කට්ටිය සාකච්ඡා තියමින් ඉන්නවා, සමහර කට්ටිය මාධ්‍ය ප්‍රදර්ශන කරමින් ඉන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ මම හැමෝටම කියන්නේ තවත් කෙනෙකුට පිහිට වෙන්න, වෙහෙස මහන්සියෙන් වැඩ කරන්න. අපේ රට බෞද්ධ රටක්. මේ සිද්ධ වෙන සියලු ව්‍යසන අතරේ කොහේ හරි තැනකින් හොඳ දෙයක් සිද්ධ වේවි කියන විශ්වාසය බෞද්ධ ප්‍රතිපත්තිය තුළ ඉන්න අපිට තියෙනවා. වරදින්න විදිහක් නැහැ කියලා ඒ විශ්වාසය තියාගෙන කොහොම හරි අන් අයට පිහිට වෙන්න. ඉතින් ඒකින්ද මේ දරුවන්ට පිහිටවීම කියන එක අපි උපරිම වශයෙන් කරමු. එවැනි සිතුවිලි තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. තාමත් කල හැකි අය මේ වෙලාවේ හැකිතරම් අන් අයට පිහිටවීමෙන් තමන්ගේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් කුසලයේ වැඩමින් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරමු. කොහෙන් හරි කොතනකින් හරි යහපත සිද්ධ වේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන් අපේ හැමදෙරේ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. මට වෙලාවකට අපේ හැමදෙරේ ඔබ වහන්සේගෙන් මේ ඇසීම යුක්ති සහගත නැහැ සහ ඒ බෞද්ධ ශාසනික යම්කිසි රීතියක් නැත්නම් විනය කර්මයක් කඩ කිරීමක් වෙයි කියලා හිතන හින්දා මම අහන්න නැති දෙයක් තියෙනවා අපේ හැමදෙරේ. මට බොහෝ වෙලාවට අහන්න හිතෙනවා ඔබ වහන්සේට මහන්සිය නැද්ද කියලා. ඒ තරම් ඔබ වහන්සේ අවිවේකී කියලා අපි දන්නවා. මේ සමාජය ඇතුලේ එහෙම අවිවේකී මිනිස්සු අපි දකින්නේ නැහැ. බොහෝ වෙලාවට නායකයන් නිද්දාශීලී වෙලා තියෙනවා. නායකයන් උදව් උපකාර කරනවා අපි දකින්නේ නැහැ අපේ හැමදෙරේ. ඔහේ තමන්ගේ දේ කරගෙන යනවා. ඒ අතර අපේ හැමදෙරේ ඔබ වහන්සේ බොහොම වැදගත් කාරණාවක් සාකච්ඡා කළා. තමන්ට උදව්වක් කළොත් සමවුද නැත්නම් ඊට වඩා වැඩි වූද උදව්වක් ප්‍රතිඋපකාරයක් ඉදිරිය කරන්න කියලා. කළගුණ සැලකීම අපි එදා ඉඳලා අහලා තිනවා අපේ හැමදෙරේ. ඔබ වහන්සේ එය තවත් වැඩි දියුණු කරනවා. සමවුද ඊට වැඩි වූද මේ සමාජගත වී යුතුම කාරණාවක් නේද අපේ හැමදෙරේ. ඔව් මේක ඇත්තටම බෝධිසත්ව චරිත ලක්ෂණයක තියෙන දෙයක් විදිහටයි අපි කතා කරේ මේ සතියේදී. ඒක හරීම වටින දෙයක්. මම අර කිව්වා නේද නුවන් මේ යහපත් වැඩ කරලා සන්තෝෂයේ උපදින මිනිස්සු එකතු වුණාම එතන පුදුම ප්‍රිය සංഭാෂණයක් තියෙන්නේ. හැබැයි වචනයක්වත් කතාවක් නැහැ. මම ආයෙ මතක් කරන්න ඕනේ සිංහල විද්‍යාලය බිහි කරපු තැන හිටියේ ඒ වගේ මිනිස්සු කණ්ඩායමක්. දැන් ඔබතුමා කිව්වා මම මහන්සි වෙන කෙනෙක් කියලා. නෑ තව හොඳට ඇස්සැල්ල බලන්න අනුන් වෙනුවෙන් අධිකතර කැපකිරීම කරන පිරිස් ඉන්නවා. ඔය මං කියපු වෛද්‍යතුමා මේ විද්‍යාලය නිර්මාණය කරන්න අධික මහන්සියක් ගත්ත කෙනෙක්. වෛද්‍ය එපිටිකඩුව විශේෂඥ වෛද්‍ය එපිටිකඩුව මහත්මයා. ඉතින් මෙතුමා මම දැක්කා එදා ගිහිලා මේ විද්‍යාලය කටයුතු ටික අරගෙනට මේ
ඩෙස් උස්සගෙනනවා හරිද ඒ කියන්නේ හැම දෙයක්ම එයා මේ එතන ගිහිල්ලා මම තමයි මේක මේ නිර්මාණය කරන්න මෙච්චර කැපකිරීමක් කරේ ස්වාමීන් වහන්සේත් එහෙමයි හරිද උන්වහන්සේ මේසා විශාල පිරිසක් මෙහෙවගෙන යන මේ තිඹුලාගල දේවාලංකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේත් ඒ වගේම අති මහත් වූ කැපකිරීමක් මේ උන්වහන්සේගේ පිරිවෙනේ කාර්යාලය ප්‍රධාන කාර්යාලය ඇඳක් තියෙන බලන්නකොට උන්වහන්සේ නේවාසික ඉන්ඩ වෙලා තින්න තැන හිතන්ඩකෝ ඔෆිස් එක කාර්යාලය තමයි නේවාසික ඉන්ඩ වෙලා තියන්න උන්වහන්සට වේග ගණඩ කොට දන්න දැම් මම හොදරම දන්නවන් මට මේ වැඩ කරනවා මහන්සයකවත්ම විනාට දහ පහල පොඩක් වේක විදරන්න කියලා ම ගිල චුට්ට නිදාගෙන හරි වේක විදලන ගොඩක් වැඩ කර පෙලාල් මට ඒවෙලා හිතන උන්වහස කොට දන්න මම කියන්නේ හොඳට අපි ඇස්සැරල බලමු නිසාරණ අධ්‍යාසයෙන් රට ගැන ජාතිය ගැන තාමත්ම හැඟීම් තියෙන අය තාමත් වැඩ කරමින් ඉන්නවා. ඉතාම හොඳ වචනයක් අප නිස්සාරණ අධ්‍යාසයෙන් එතින් ඔබහන්සේ පැහැල්ලි කරන ඔබහන්සගේ පැහැල්ලි කිරීම ඇතුළේ තමන්ට ප්‍රයෝජනයක් ගැන නොස්සතා එහෙම නොසලකා කැපවීම මේ කාරණා මේ එකින්නකට බැඳෙනවා හොඳටම ගැලපෙනවා බෝධිසත්ව ලක්ෂණ ගත්තොත් ඒ ලක්ෂණ තියෙන අය ඉන්නවා ඒ ලක්ෂණ තියෙන ඉන්නවා මම කියන්නේ එකතු වෙන්න ඕනේ කියලයි හැබැයි ඒ අයත් එක්ක එකතු වෙන්න අපි කෑ ගහලා දැන් මේ ජයමග රූපවාහිනිය අපි කියන බෝධිසත්ව චරිත තියෙන අය එකතු වෙන්න කියලා එහෙම එකතු වෙන්න එයා ලෑස්ති නෑ එයාගේ තරම් මහා මොකද මේ බුද්ධෝත්පාද කාලයක බුදුදහම නිරවුල් බුදුදහම තියෙන රටක් ලංකාව අනාගත බෝධිසත්වරු ඉන්නවා නම් එයා මේ ලංකාවේ පහළ වෙන්න ඕනේ. එයා මේ ලංකාවේ කියන්නේ සංසාරයේ කොයි හරි කාලයක කුමන හෝ බෝධියකින් නිවන් දකින්න බලාපොරොත්තු වෙලා ඉන්න අය මේකේ පහළ වුණාම මේ කටට කරුණාව කියන එක තියෙනවා. ගිහිල්ලා ඇත්තටම අපි අර මූණු දිහා බැලුවා නම් අර නැගෙනහිර පළාතේ දුක් විඳින දෙමව්පියන්ගේ ස්වාමීන් වහන්සේලාගේ චූටි දරුවන්ගේ මූණු ටික දිහා බලනවා නම් කරුණාව පහළ වෙන්න ඕනේ. ඒ සඳහා යමක් කරන්න පුළුවන් නම් කරන්න එතකොට හිත පෙළවෙන්න ඕනේ. ඒක තමයි කරුණාව කියන්නේ. ඒතර කරුණාව කියන තැනේදී ඔය නිසරණ අධ්‍යාසය කියන එක කෘතගුණ දැක්වීම කියනවා. මේ ඔක්කොම එකට ගත්තාම බෝධිසත්ව චරිත ලක්ෂණ වලින් මේ දේවල් පෝෂණය කරගන්න පුළුවන් වුණා. ඒවා ඇත්තටම ඒ ගුණයන් එකතු කරගත්තොත් අපිට ওই වගේ මිනිස්සු ඉන්නවා. මම කියන්නේ මිනිස්සු හොයාගන්න ඔයාට ඕනද? ලංකාවේ ඉන්නවා. ඒ වගේ හොයන්න ඕන නම් ඒ මට්ටමට බහලා වැඩ කරන්න. හරි මාධ්‍ය සම්දර්ශන තිබුණාට මේ තිරේ අපි දෙන්න මෙහෙම කතා කරාට ඒ අයගේ පහස ලබා ගන්න අපිට බෑ. ඒ අයගේ පහස ලබා ගන්න නම් අපි මම කියන්නේ නැගෙනහිර පළාත ගැන විතරක් නෙවෙයි එහෙට ගිල වැඩ කරන අය ගැන විතරක් නෙවෙයි ලංකාවේ මේ වෙලාවේ මේ ප්‍රදේශවල ඕන තරම් ඉන්නවා. ඒ අයත් එක්ක එකතු වෙන්න නම් වැඩවලට එකතු වෙන්න ඒ සහෘද බව දැනේවි. එතකොට ඒ අය ඒ හැම කෙනෙක්ම නිවැරදි සිතුවිලි තියෙන හැම කෙනෙක්ම ඒ සිතුවිලිත් එක්ක එකතු වෙවි. ඒක ඉතින් ප්‍රිය සංഭാෂණයක්. එහෙමමයි අපේ හාමුදුරනේ ඔබවහන්සේගේ මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා අපේ හාමුදුරනේ අපිට සාකච්ඡාවේ අවසාන මිනිත්තු කිහිපෙට අපි ඇවිල්ලා මා නිරන්තරයෙන් ඔබවහන්සේගෙන් අහන දෙයක් අපි කරන දේවල් කියන්න යන්න එපා ඔවුන්ට වඩා අපේ හොඳ කියන්න එපා කියලා බෝසත්ත්ව ලක්ෂණ තුළත් අපි අහලා තිනවා හොඳ කියන්නෙක් වෙන්න එපා කියලා ඔබවහන්සේ පැහැදිලි කරනවා අපිට ඔබවහන්සේ උපදෙස් ලබා දීමෙදිත් මේ දේවල් කියනවා හැබැයි අපේ හාමුදුරනේ තමන් කරන හොඳක් සමහරවිට කියන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද අපේ හාමුදුරනේ ඔව් එතනදී තියෙන හොඳ කියා පාන්න එපා කියලා ඇත්තටම ඒ කියන්නේ කියා පානවා කියන එකේදී අර නිකන් අර ලොකු කරලා කියනවා වගේ චේතනාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. හොඳ කිය යුතු තැන් වගේ තියෙනවා නුවන්. ඒක කියන්නේ හොඳ කියා පාන්න එපා කියලා. ඒ කියන්නේ නිකන් එයාගේ කියා පාන කෙනෙක්. එයා කියන කෙනෙක්. කියන දෙකේ වෙනසක් තියෙනවනේ. එතකොට මේ අර හැම වෙලෙම අපේ මට චේතනාවක් තියෙනවා නම් මම කරපු හොඳ දෙයක් කිව්වොත් තව කෙනෙක් ඒ දේ දැන් ඔය ඒ දෙයට පෙළඹෙන ඔය වගේ දෙයක් කරන්න කියලා අන්න ඒ වගේ අරමුණකින් ඔය මුහුණු පොත්වල අර මේ තමන් කරපු පින් එහෙම දාලා මේ කටයුතු කරනවා නම් ඒක නිවැරදි. හැබැයි සමහර අය හුඟක් අය කරන මම මේ දේවල් කරා කියලා කියා පාන්න. පෙන්නන්න. ඉතින් බෝධිසත්ව චරිතයක කියා පෑම නැහැ. හැබැයි උපාය කෞශල්‍යයෙන් යුක්තයිනේ. කිය යුතු වෙලාව තියෙනවා. ඔබතුමා කියපු එක හරියටම හරි. කිය යුතු වෙලාවක් තියෙනවා නම් ඒ දේ කියනවා. ඒකත් කරුණාවෙන් යුක්තව අනිත් අයට රිදවන්නට නෙවෙයි
අනිත් අයත් ඒ දේට පොළඹවා ගැනීම සඳහා. මේ කාරණ අද දවසේදී ඔබට ඉදිරි අනාගතය වෙනුවෙන් බොහෝ වටිනා කෙන කාරණා බවට පත්වේවි. තවත් පියවර ගණනාවක් ජයමග රූපවාහිනී නාලිකාවත් එක්කම මේ සමාජීය මෙහෙවර වෙනුවෙන් තබන්නට ඔබත් අපත් සමග සිටිනාවක් අප විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ ධෛර්යය අපිට නිරන්තරයෙන් ලැබෙනවා. අපි ඒ වෙනුවෙන් ඔබට ශීර්ෂ ප්‍රණාමකව පුණ්‍ය අනුමෝදනා කරනවා. ස්තුතිවන්ත වෙනවා. අද දවසේත් වැඩසටහන නිමව තබන්න මත්තෙන් මේ සූදානම් වෙන්නේ. අද දවසේ වැඩසටහන ලෝපුරා විසරවා හරිනට සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ සදැහැති දායකත්වය මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාත්මක සිහිපත් කරන අපේ නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඔවුන් සියලු දෙනාටම පින් අනුමෝදනා කරන්නට. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ නැත්නම් ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන නාරම්වල පේරගස් ඇල්ල 278න් එක ලිපිනේ පදිංචි වතික පුතුණුවන් සහ තමරා මිත්තනිය විසින් කියලා. වතික පුතුණුවන් සහ තමරා මිත්තනිය විසින් කියලා. ධර්මදේශකයන් වහන්සේ අතුළු මහා සංඝරත්නයට මේ පින් ලැබේවා. නාරම්වල ඉස්සැටිය වත්තේ විසූ පරලෝ සැපත් ජෝන් බාලසෝරි පියාණන්ටත් මැණික්කාමි බාලසෝරි ගුරුමෑණියන්ටත් උපාලි විජේසුන්දර හා ආනන්ද වික්‍රමාරච්චි සොයුරන්ටත් ස්වර්ණා සොයුරටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. දැනට අසාධ්‍ය රෝගියෝ පසුවන සුනිතා සොයුරටත් උපාලි රංජිත් සොයුරට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන අතර වාරේ චන්ද්‍රා ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන්ටත් නිරෝෂානී ඇතුළු පවුලේ දූ දරුවන්ටත් වතික ඇතුළු මුණුපුරු පිණිබිරියන්ටත් අනෙකුත් පවුලේ ඥාතීන්ටත් මේ පින් ලැබේවා. සියලුම දෙනාට යහපත ලැබේවා. සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙන. ඉතින් අපි වතික පුතුණුවන් තමරා මිත්තනිය ඇතුළු ඒ පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දුක් කරදර ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. ඒ වගේම ලැබෙන්නට තියෙන දුක් දුරු වේවා. සසර ජීවිතය සුවපත් භාවයට පත් වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. සසර කිසිම කලකදී පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර වාරයේදී විශේෂයෙන්ම අසාධ්‍ය රෝගීව පසුවන සුනිතා සොයුරිය උපාලි රංජිත් සොයුරා කියන දෙපළට ඉක්මන් සුවය වගේම දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝසපත් ජෝන් බාලසූරිය මැණික්කාමි බාලසූරිය උපාලි විජේසුන්දර ආනන්ද වික්‍රමාරච්චි ස්වර්ණා ආදී සියලු දෙනාට නමින් මේ පරලෝකීය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා යත්තන් සුගතියෙන් සුගතියටපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම මේ කල්යාණ මිත්‍ර දාණය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. එකී ප්‍රාර්ථනාවන් ඒ ලෙසටම ඉෂ්ට සිද්ධ වෙන්නේයි අපද සාදුකාරතමින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ජයමග ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මේ අපේ ගැටලු නිරාකරණය කරන්නට අපට අනුකම්පාවෙන් මැදිරියට වැඩම කළා වූ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ උභය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියනට අවසරයි අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප අපේනායක ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ උතුම් ශාසනික ආගමික ජාතික මෙහෙවර යෙදෙන්නට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවයි අප එකසිතින් ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපේ හැමතුරුනේ. සම්මා සම්බුදු සරණයි. අපට අවසර දෙන්න අද දවසට ඔබේ නිවසෙන් සමුගන්න. මේ මොහොතේදී රට තුළ යම් කිසි ආකාරයක අර්බුදකාරී තත්ත්වයක්, ඒ අර්බුදකාරී තත්ත්වයට ඔබත් මුහුණ දීලා ඇති. නමුත් කිසිදු මොහොතක ඉක්මන් කෝපය කිසිදු ප්‍රශ්නයකට උත්තර ගේන්නේ නැහැ. හැම වෙලාවෙම ඊටාම කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. අඳුරට ශාප කරනවා වෙනුවට එක පහනක් දැල්වන්නට පුළුවන් නම් ඒ පහන් වැටිය දැල්වන්නට අද දවසේ සිටම උත්සාහ දරන්න. ජයමග රූපවාහිනී නාලිකාවේ අපිත් ඒ වෙනුවෙන් වෙරදරනවා, වෑයම් කරනවා. ඒ වෙර වෑයමට ඔබ දක්වන දායකත්වයට අප නැවත ස්තුතිවන්ත වෙමින් අදට වැඩසටහනෙන් මෙලෙස සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.